තෙරුවන් දුවේ පුතේ 10 ශ්‍රේණිය සිංහල භාෂාව ඉගෙන ගන්න දුවා දරුවන් වෙනුවෙන් කරන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක. අපි අද ඉගෙන ගන්න යනවා අව්‍ය පද ගැන. අව්‍ය පද කියන්නේ මොනවද? ඒවැය තියෙන කොටස් මේ කරුණු ටිකයි අපි අද ඉගෙන ගන්න යන්නේ. අව්‍ය පද ගැන කතා කරන්න කලින් දුවේ පුතේ මම ඔබට යම් පුංචි හැඳින්වීමක් කරලා දෙනවා. ඔබ අප කවුරුත් දන්න සරල දේවල් ටිකක් අපි ඉස්සෙල්ලා කතා කරමු. හැමෝම දන්නවා නාම පද ගැන. මම ලියනවා නාම පදය. මේ නාම පදය. දුවේ පුතේ මේ නාම පදය මට කියන්න පුළුවන් මෙයා ඒක වචන නාම පදය. මේක මට කියන්න පුළුවන් ප්‍රථම පුරුෂයට අයිති. ඒ වගේම මට කියන්න පුළුවන් මේ නාම පදය ඇතුලේ පුරුෂ ලිංග නාම පදයක් කියලා මට කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ නාම පදය අපිට බෙදන්න පුළුවන්. අපි ඒකට කියනවා වර්ණ ගන්න පුළුවන් කියලා. ඊළඟට මම ගන්නවා ක්‍රියාපදයක්. නටති. මේ ක්‍රියාපදය බැලුමට බහුවචන. මේක බහුවචනයි. ඒ වගේම මට මේක කියන්න පුළුවන් වර්තමාන කාල. ඒ වගේම මට මේක කියන්න පුළුවන් ප්‍රථම පුරුෂ. මෙන්න මෙහෙම මේ නාම පදයක් මේ ක්‍රියාපදයක් මට විවිධ ආකාරයට වර්ණ ගන්න පුළුවන්. විවිධ ආකාරවලට බෙදන්න පුළුවන්. පැහැදිලි? හැබැයි දුවේ පුතේ මේක නාම පදයක්. මේක ක්‍රියාපදයක්. මම තවත් පදයක් අරගන්න. මෙන්න බලන්න. අනේ මේක එක්තරා පදයක්. දැන් දුවේ පුතේ ඔබට පුළුවන්ද මේ අනේ කියන පදය මේ විදිහට බෙදා දක්වන්න පුළුවන්ද? මේක මොන කාලයකදයි? ඒක වචනද බහුවචනද? ශ්‍රී ලිංගද පුරුෂ ලිංගද නපුංසක ලිංගද බෙදන්න පුළුවන්. අපිට මෙවැනි පදයක් එවැනි ආකාරවලට බෙදිය නොහැක. බෙදන්න බෑ. මේ පදය මේ විදිහේ කොටස් වලට බෙදන්න බෑ. අපි කියමු මේක වර්ණ ගන්න බෑ. අන්න ඒ ලෙස. අන්න එහෙම වර්ණ නොනැගිය පද වර්ගයක්, වර්ණ නොනැගිය හැකි පද වර්ගයක් සිංහල භාෂාව තුළ අපිට දකින්න ලැබෙනවා. මෙන්න මේ වගේ බෙදන්න බැරි පද වලට අපි දෙනවා නම අව්‍ය පද. අව්‍ය පද. අපි එහෙම බෙදන්න බැරි පද වලට තමයි අව්‍ය පද කියලා කියන්නේ. පැහැදිලිද? බෙදිය නොහැකි පද අව්‍ය පද. දුවේ පුතේ දැන් ඔන්න අපිට පැහැදිලි අව්‍ය පද කියන්නේ මොන වගේ දෙයක්ද? මේ ආකාරයට වර්ණ ගන්න බැරි, බෙදන්න බැරි පද තමයි අව්‍ය පද කියලා කිව්වේ. අපි දැන් මේ අව්‍ය පද කියන එක හඳුනාගත්තා මූලික වශයෙන්ම. ඊළඟට මේ අව්‍ය පද
මේ අව්‍ය පද ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මේ පුතේ හොඳට තේරුම් ගන්න මේ අව්‍ය පදය ප්‍රධාන ආකාර නැත්නම් ප්‍රධාන කොටස් දෙකකට අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් අපි කියනවා නිපාත, අනිත් එක උපසර්ග. අපි මුලින්ම හඳුනාගත්ත අව්‍ය පද කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි කතා කරනවා මේ අව්‍ය පද වර්ග දෙකක් තියෙනවා, නිපාත සහ උපසර්ග කියලා. අපි එකින් එක ඉගෙන ගනිමු. නිපාත කියන්නේ මොනවද? උපසර්ග කියන්නේ මොනවද කියලා. දැන් හොඳට තේරුම් ගන්න. නිපාත කියන වචනය ඇතුලේ මේ වචනය ඇතුලේ තියෙනවා යම් කිසි අදහසක්. ඒ කියන්නේ ඕනම තැනකට පහත් වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන් පද තමයි නිපාත පද කියලා කියන්නේ. හැබැයි උපසර්ගයේ එහෙම නැහැ. උපසර්ග පදය වචනයක හැමතිස්සෙම මුලට තමයි යෙදෙන්නේ. නිපාත උපසර්ග. දැන් දුවේ පුතේ අපි බලමු. මෙතනින් ඉදිරියට ගිහිල්ලා මේ නිපාතය ගැන, උපසර්ගය ගැන අපි තරමක් දුරට ඉගෙන ගනිමු. දැන් මෙන්න මේක බලන්න. මෙතන සඳහන් වෙනවා බොහොම පැහැදිලිව අව්‍ය යන්නේ තේරුම මොකද්ද? නොවෙනස්ව පවතිනවා කියන අදහස. එතකොට ඔන්න අව්‍ය පද කොටස් දෙකකට බෙදෙනවා, නිපාතේ සහ උපසර්ගය. දැන් බලන්න නිපාත යන්නේ අර්ථයේ වැටීම යන්නේ. නිපාත කියන්නේ වැටීම. ඕනම තැනකට යෙදෙන්න පුළුවන්. ඒක දුවේ පුතේ වාක්‍යයක අපි දන්නවා මෙන්න මේක ඉතාල වැදගත්. වාක්‍යයක මුල මැද අග යන ඕනෑම තැනකට මේ නිපාතය කියන එක යෙදෙන්න පුළුවන්. වාක්‍යයක මුල මැද අග කියන ඕනම තැනකට යෙදෙන්න පුළුවන්. බලන්න මෙන්න මෙතන. අනේ මොකද වුනේ? ඔබට බැලුවොත් බොහොම පැහැදිලිව දැකගත හැකි. අනේ මොකද වුනේ? දැන් මෙන්න මෙතන. මේ තියෙන්නේ මේ නිපාතය මුලට යෙදිච්ච අවස්ථාවක්. අනේ පැහැදිලිද? දැන් ඊළඟට තියෙනවා මෙතන දෙවෙනි වාක්‍යයේ මේ නිපාතයම මැදට යෙදිලා. ඊළඟට ඒ නිපාතයම අගට යෙදිච්ච අවස්ථාවක්. මෙන්න මේ වගේ නිපාත කියන්නේ වාක්‍යයක මුල මැද අග කියන ඕනෑම තැනකට යෙදිය හැකි පද විශේෂයක්. දැන් දුවේ පුතේ මේ නිපාතය අපිට ඉගෙන ගන්න පුළුවන් විවිධ ආකාර වලින්. මේ නිපාතයේ ආකාර කීපයක් තියෙනවා. පළවෙනියටම ඔබට දකින්න ලැබෙනවා කාලය හැඟවෙන නිපාත. මේ පළවෙනි අංක 1 දී ඔබට අඳුර ගන්න පුළුවන් දුවේ පුතේ කාලය හැඟවෙන නිපාත. ඊයේ පෙරේදා හෙට දැන් නිති. මෙන්න කාලය හැඟවෙන නිපාත. මේ නිපාත තුලින් යම්කිසි කාලයක් නිරූපණය වෙනවා. මේ තියෙන්නේ ඊයේ පෙරේදා හෙට දැන් නිති. මේ කාලය නිරූපණය වෙනවා. ඊයේ මාමා විදේශ රටකට ගියේ. එක් පිට රජු සේනාව කැඳවී. මෙන්න මේ වගේ. තව ගණනාවක් දෙන්න පුළුවන්. ඊළඟට අංක 2. හැඟීම් දනවන නිපාත. අයියෝ අහෝ චිකේ අපොයි මේ තියෙන්නේ හැඟීමක්. යම්කිසි හැඟීමක් නිරූපණය කරන නිපාත. අහෝ දෙවියනි අප රැකගත මැන. අම්මේ ඌයි අත පිච්චුණා. දැන් මෙන්න මේ තැන්වලදී ඔන්න ඔබට පේනවා නිපාතයේ යෙදිච්ච විදිය, ආකාරය. ඊළඟට ඔබට හඳුනා ගන්න පුළුවන් ප්‍රශ්නාර්ථයේ නිපාත. ප්‍රශ්නාර්ථය කියන්නේ ප්‍රශ්නයක් අහන විදිහට ලියවිච්ච නිපාත. මන්ද කිමද? ඔබ ඇයි ආවේ? මහෞෂධ පඬිතුමා ඔබද? මෙන්න ප්‍රශ්නාර්ථවාචී නිපාතයේ දෙන ආකාරය. දුවේ පුතේ ඊළඟට ඔබට දකින්න ලැබෙනවා නිශ්චිත බව හැඟවෙන නිපාත. මුත් මිස හැර විනා හරියටම නිශ්චිතතාවයක් නිරූපණය කරන නිපාත.
අයිස්ක්‍රීම් ඕනේ නංගි ඇඬුවායි. මෙන්න මේ වගේ නිශ්චිත බව නිරූපණය වෙනවා. දෙපොතේ ඊළඟට අංක 5 පද සම්බන්ධ කිරීමේ නිපාත. ද සහ අම්මාද දරුවෝද පන්සලට යති. මේ උදාහරණය කියවුවහම ඔබට පැහැදිලි වෙනවා මේ නිපාතේ මොන වගේ අදහසක්ද නිරූපණය වෙන්නේ කියලා. අංක 6 නැවත යන අර්ථය හැඟවෙන නිපාත. පුනා කියන අදහසයි. නැවත නැවතත්. ඔන්න අංක 6. ඊළඟට අංක 7 වාක්‍ය අවසානයේ යෙදෙන නිපාත. මේ තියෙන වාක්‍ය අවසානයේ යෙදෙන නිපාත. අපි සාමාන්‍යයෙන් ආඛ්‍යාතයක් ලියනකොට ඒ වාක්‍ය අවසාන නිපාතයක් ලියද්දී පොඩ්ඩක් ඉඩ තියලා ලියන්නේ. මේ තියෙන්නේ මේක එක්තරා එක පදයක්. මේක අකුරක් වුණාට මෙයා පදයක් විදියට තමයි නිරූපණය වෙන්නේ. ඒ නිසා තමයි මෙතන චුට්ටක් ඉඩ තියලා ලියන්නේ. ඔව් ගමට ගියේ. ඊළඟට සමීප බව හැඟවෙන නිපාත. මේ තියෙන එකට උදාහරණ කීපයක්. සමීප බව. ඇය මව වෙත ගොස් සමාව ඇද සිටියාය. ඊළඟට පිනිස යන අර්ථය ගෙනෙන නිපාත. අංක 9. මේ තියෙන්නේ එකට උදාහරණ. බස් රථවල ආබාධිත අය සඳහා ආසන වෙන් කර ඇත. අංක 10. විකල්ප අර්ථය හැඟවෙන නිපාත. ඒ කියන්නේ විකල්පයක්. විකල්පයක්. ඒ කියන්නේ එකක් වෙනුවට තවත් දෙයක් පාවිච්චි වෙනකොට අන්න විකල්පයක් කියලා කියනවා. විකල්පාර්ථය හැඟවෙන නිපාත. හේවත් නොහොත්. සුදුවක් වූ හේවත් සුනිල් නිමල්ගේ අබයාරුවා විය. ඊළඟට අංක 11 වාක්‍ය සම්බන්ධ කිරීමේ නිපාත. වාක්‍ය සම්බන්ධ කරනකොට එහෙත් නොහොත් හෝ කියන ආදී නිපාත අපිට යොදා ගන්න පුළුවන්. අම්මා ඔහු එන තුරු බලා සිටියාය. එහෙත් ඔහු පැමිණියේ නැත. ඔන්න එහෙත් නිපාතයේ විචාකාරය. අංක 12 අඩු ගානේ යන අර්ථයෙන් නිපාත. පවාවත් හෝ තාත්තා මට ටිකක්වත් ආදරේ නැද්ද? අක්කා හඬමින් කීවාය. අංක 13 සිදු වෙන්නත් පුළුවන් විරුද්ධාර්ථයේ ගෙනෙන සිදු නොවන ආකාරය. සිදු නොවෙනවා කියන අදහස විරුද්ධාර්ථයේ කියන නිපාතයක් තියෙනවා. මේ තියෙන්නේ ඒක. නොනි. ඔබ නොපැමිණියේ ඇයි? එතන no කියන එකේ දෙන්නේ නිපාතයක් විදිහට. ඇමතීමේදී යෙදෙන නිපාත. එම්බල, පොළ, බොලව් මෙන්න මේ වගේ ඒවා. 15 නියමයක් නැති බව හැඟවෙන නිපාත. හොත් නොහොත් ඔබ සමත් වුණොත් තෑග්ගක් දෙන්නෙමි යයි පියා පැවසුවේය. අංක 16 ප්‍රමාණයේ හැඟවෙන නිපාත. විතර සා පමණ. සමහර කෘමි සතුන් ඇහැට නොපෙනෙන තරම් කුඩාය. එන්න මේ වගේ නිපාත. අංක 17 සමානාර්ථයේ ගැන්වෙන නිපාත. සමානාර්ථයේ ගැන්වෙන නිපාත. මෙන්සේ බඳු විලසේක අපි දන්නවා ගොඩක් වෙලාවට උපමාවන් ආදී යොදාගන්නේ මේ සමානාර්ථය දෙන වෙන නිපාත. ඇය නිදුලට සඳක් මෙනි. ඊළඟට හේතු අර්ථ ගැන්වෙන නිපාත. නිසා බැවින් හේයින් කියන අදහස. ඔබ සහභාගී නොවූ බැවින් ඒ අවස්ථාව ගිලිහි ගියේය. අංක 19 සීමාර්ථය. සීමාවක්. ප්‍රමාණය සීමාර්ථය දනවන නිපාත වලටයි සිට තෙක් දක්වා දුරු පටන් තාක් කියන. කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා දුම්රිය දැන් වේදිකාවට පැමිණේ. මෙන්න සීමාර්ථය දනවන නිපාත. ඊළඟට විභක්ති ඵල කිරීමේ නිපාත. විසින්, ගෙන්, කෙරෙහි, කෙරෙන් කියන නිපාත පදේ දෙනවා. සැමියා විසින් බිරිඳට පහර දෙන ලදී. මෙතන විසින් කියන එක නිපාතයක් විදිහටයි යෙදෙන්නේ. ඊළඟට දුවේ පුතේ පද පූර්ණ කිරීමේ නිපාත. පද සම්පූර්ණ කරන්න යොදාගත්තු නිපාත. භූකලී නම් පණාහි ආදී වශයෙන් යෙදෙනවා. මනමේ රජු වනාහි දලුද්දර විරුදාවලිය ලැබුවේ. ඒ කියන්නේ ඒ පදය සම්පූර්ණ කරගන්න යොදාගත්තු නිපාතයක්. අංක 22 වේගයේ හැඟවෙන නිපාත. මේ තියෙන්නේ ඒකට උදාහරණ. වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නේ පොලිස්පති පැවසීය. අංක 23 තියෙනවා ඇසූ දෙයක් හැඟවෙන නිපාත. ඒ කියන්නේ අපි ඒකට කියනවා ශ්‍රුති සූචනාර්ථය කියලා. ඒක කෙනෙක් කියපු දෙයක් අහනවා වගේ
අපි ඒකට කියනවා ශ්‍රුති සූචන අර්ථය. ශ්‍රුති සූචන අර්ථය ල සහ ලු. ඒ කියන්නේ කවුරු හරි කියපු දෙයක් අපි නැවත ඉදිරිපත් කරනකොට මේ ල සහ ලු කියන නිපාත පද යෙදෙන අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට සමග යන අර්ථය හැඟවෙනවා. ඒ කියන්නේ කැටුව සහ සමග එක්ක කියනකොට එතන එන්නේ දරෝණේ නිපාත පදයක්. ඊළඟට ප්‍රතික්ෂේප කිරීමේ නිපාත. එපා කියන එක නිපාතයකටයි අයිති වෙන්නේ. ඊළඟට වැඩි යන අර්ථයේ කෙරෙන නිපාත. ඊතා බොහෝ තව. මේ කියන්නේ ඊතා බොහෝ තව කියන පද ඇතුලේ තියෙන නිපාත පද ස්වරූපය. ඊළඟට දුවේ පුතේ උද්ෘත දැක්වීමේදී අපිට නිපාත පද යොදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ උද්ෘතයක් දක්වන. කියන්නේ යම්කිසි කොටසක් උපුටා ගැනීමක් විදිහට යොදා ගන්නකොට උද්ෘතයක් විදිහට යොදනවා. මේ තියෙන්නේ එතනදී යොදාගත්තු නිපාත පදයක්. අවසාන වශයෙන් නිපාත පදවල අපිට දකින්න ලැබෙනවා මෙන්න මේ සම යන අර්ථය හඟවන නිපාත. ඔහු ගමක් පාසා ගොස් තම සොයුරාව සෙව්වේ. එතන මේ පාසා කියන්නේ නිපාත පදයක්. ද්විපුතේ ඔබට පැහැදිලි මෙන්න මේ ආකාරයට නිපාත පද ගණනාවක් අපිට තියෙනවා. නිපාතය ඇත්ත වශයෙන්ම සංඛ්‍යාත්මකව කියන්න බෑ කොච්චරක්ද කියලා. සංඛ්‍යාත්මකව කියන්න බෑ නිපාත පද කොච්චරක් තියෙනවද කියලා. හැබැයි මෙන්න මේ විදිහට අපිට නිපාත පද බෙදෙන ආකාර කීපයක් තියෙනවා. අන්න ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔබට මෙන්න මේ නිපාතය තවත් දුරටත් අවබෝධ කර ගැනීමට මේ අභ්‍යාස ඔබට තියෙනවා අන්තර්ජාලය තුල ඔබට දාලා තියෙනවා මේ අභ්‍යාස කරන්න. මේ අභ්‍යාස කිරීමෙන් ඔබට තවදුරටත් මේ කොටස අවබෝධ කරගත හැකියි. ඊළඟට දුවේ පුතේ මේ අව්‍ය පද තුල ඊළඟට වැදගත්ම කොටස තමයි මෙන්න මේක උපසර්ගය. උපසර්ගය. පයිසෙලක් කිව්වා නිපාතයේ අපි මුලින් හඳුනගත්තා. ඊළඟට උපසර්ගය කියලා කියන්නේ හැමතිස්සෙම පදයක මුලට පමණක් යෙදෙන්නා වූ අව්‍ය පද විශේෂයක්. ඒක හැමතිස්සෙම පදයක මුලට විතරමයි යෙදෙන්නේ. මුලට යෙදිලා නොඑක් වෙනස්කම් සිද්ධ වෙනවා. මේ බලන්න හොඳට. මෙන්න මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් තියෙනවා. මෙන්න පළවෙනිම අවස්ථාව. උපසර්ග පදයක මුලට යෙදෙනවා. යෙදිලා උපසර්ග යෙදීමේදී පෙර පදයේ අර්ථය වැඩි කරනවා. ඒ කියන්නේ උපසර්ගයක් යෙදෙනවා තව පදයක ඉදිරියට. එහෙම යෙදිලා අර කලින් තිබුණු පදයේ අර්ථය තව වැඩි කරනවා. වෙන උදාහරණයක්. බල කියන එක ඇතුළට ප්‍ර කියන උපසර්ගයේ යෙදිලා ප්‍රබල කියන පදේ හැදෙනවා. දැන් අපි දන්නවා මිහිරි කියන පදයට මේ පදයට ඉදිරියෙන් යොදනවා උපසර්ගයක්. මිහිරි කියන එකට උපසර්ගයක් යොදනවා සු අකුර. සු කියන උපසර්ගයේ යෙදුනහම ඒක සුමිහිරි බවට පත් වෙනවා. ඔන්න එතකොට මේ සු කියන්නේ උපසර්ග පදයක්. ඒ සු කියන උපසර්ගයේ යෙදිලා මිහිරි කියන අර්ථය තවත් වැඩි කරනවා. ඒ නිසා තමයි අර්ථය වැඩි කරනවා කියලා කියන්නේ උපසර්ග වලින්. අන්න අර්ථය වැඩි කරා. දැන් පිරිසිදු සු කියන උපසර්ගයේ යෙදුනහම සුපිරිසිදු බවට පත් වෙනවා. ඔන්න අර්ථය වැඩි කරා. මෙන්න අර්ථය වැඩි කරන උපසර්ග පද අපිට දකින්න ලැබෙනවා. ඊළඟට අංක 2 ඔබට පේනවා උපසර්ග යෙදීමේදී අර්ථය අඩු වේ. සමාන අවස්ථාවන් වල උපසර්ගයක් යෙදිලා ඒ දීපු පදයේ අර්ථය අඩු කරනවා. එහෙම දේවල් කියන මේ බලන්න. බල කියන පදය දූ කියන උපසර්ගය යෙදීම නිසා
එහි අර්ථය වැඩි වෙනවා. බලය දුබල වෙනවා. අර්ථය අඩු වෙනවා. දැන් අර වගේම ගමු. පිරිසිදු කියන පදයට ආ කියන උපසර්ගයේ යෙදුනහම අපිරිසිදු. අර්ථය අඩු වෙනවා. අර්ථය හානියටපත් වෙනවා. අර්ථය අඩු වෙනවා. දැන් මිහිරි කියන පදයට අයන්න උපසර්ගයක් විදිහට යෙදුවොත් අමිහිරි. දැන් අන්න එතනදි සිද්ධ වෙන්නේ අර්ථය හීන වීමක්, අර්ථය අඩු වීමක්. ඔන්න උපසර්ගයකින් සිද්ධ වෙන දෙවෙනි කාරණාව අර්ථය අඩු වීම. ද්විපුතේ ඊළඟට අංක 3 උපසර්ග යෙදීමේදී අර්ථය විරුද්ධාර්ථ වේ. ඒ කියන්නේ අර දීපු පදයට තනිකරම විරුද්ධ අර්ථයකුත් දෙන අවස්ථා තියෙනවා උපසර්ගවල. වෙන උදාහරණයක්. දේශ කියන පදයට වී කියන උපසර්ගයේ යෙදුනොත් විදේශ. දේශ විදේශ. විරුද්ධයි, ප්‍රතිවිරුද්ධයි. පැහැදිලිද? දැන් තව උදාහරණයක් විදිහට ගත්තොත් ගුණ කියන පදයට නු කියන උපසර්ගය දැම්මොත් එතන ඇති වෙනවා නුගුණ. අර්ථයට විරුද්ධයි. පැහැදිලිද? මෙන්න මේ විදිහට අර්ථයට විරුද්ධාර්ථය දෙන අවස්ථා අපිට උපසර්ගය තුල දැකගත හැකියි. අවසානයේ උපසර්ග තුල තියෙනවා උපසර්ග යෙදීමේදී අර්ථය වෙනස් වේ. සම්පූර්ණයෙන්ම අර්ථය වෙනස් වෙන අවස්ථාවලුත් තියෙනවා. මේ උදාහරණය. මල කියන පදයට නිර් කියන පදය දැම්මහම නිර්මල වෙනවා. එතකොට මල කියන පදයේ නිර්මල කියන පදයේ අතර තියෙන සම්බන්ධතාවයක් පැහැදිලිව නැහැ. හැබැයි දේශ විදේශ කියන පද දෙක විරුද්ධ වුණාට ඒ අතරේ සම්බන්ධතාවයක් අපිට පේන්න තියෙනවා. දැන් බල දුබල කියන දෙක විරුද්ධාර්ථ වුණාට ඒ පද අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි මල කියන පදයක් නිර්මල කියන පදයක් එකිනෙකට ගැලපීමක් නැහැ. අන්න එවැනි අවස්ථාත් අපිට උපසර්ගය තුල දකින්න පුළුවන්. තව විදිහකට ගත්තොත් අපි බලමුකෝ රුව. දැන් අපි දන්නවා රුව කියන්නේ රූපය. දැන් මේ රුව කියන පදයට ඔ කියන උපසර්ගය දැම්මොත් හැදෙන පදය ඔරුව. දැන් දුවේ පුතේ රුවයි ඔරුවයි අතර කිසිම සම්බන්ධතාවයක් නැහැනේ. හැබැයි උපසර්ගයක් යෙදීම නිසා පදය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙන්න මේක තමයි මේ උපසර්ගවල සිද්ධ වෙන දේවල්. මෙන්න මේ ප්‍රධාන ආකාර 4ක් අපිට දකින්න ලැබෙනවා. ඒ 4 ඔබ හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට දුවේ පුතේ මෙන්න මේ වගේ කොටසක් ඔබට දීලා තියෙනවා. මේක හොඳින් අධ්‍යයනය කරන්න, මේක මතක තියාගන්න. සිංහල භාෂාව තුළ මේ උපසර්ග පද 20ක් තමයි යෙදලා තියෙන්නේ. නිපාත ගණනින් සංඛ්‍යාවක් කියන්න බැරි වුණාට උපසර්ග පද තියෙනවා 20ක්. ඒ 20 බොහොම පැහැදිලිව තියෙනවා. පර පර අවස අනු නී දූ වි ආ අදි සු උ අබි පිරි උප අප පස් පිලි අතිපි. මෙන්න මේ උපසර්ග 20 ඔබ පාඩම් කරලා තියාගන්න. මේ උදාහරණ සහිතව මේ උපසර්ග 20ට 20 යෙදෙන ආකාර උදාහරණ සහිතව ඔබට පාසලේ අන්තර්ජාලය තුල ඔබට දැකගත හැකි. ඊළඟට සංස්කෘත භාෂාවෙනුත් ආපු උපසර්ග පද මොනවද කියලා බොහොම පැහැදිලිව දාලා තියෙනවා. ඊට අනතුරුව ඔබට මේ පාඩම් කොටස තව තවත් තේරුම් ගැනීම සඳහා මෙන්න මෙහෙම අභ්‍යාසයක් දීලා තියෙනවා. ඉතින් මේ අභ්‍යාසය කරන්න අභ්‍යාසය කිරීමෙන් ඔබට මේ කතා කරපු පාඩම වඩා පැහැදිලිව තේරුම් ගත හැකියි. ඉතින් අපි අද කතා කළේ මේ 10 ශ්‍රේණියේ සිංහල ව්‍යාකරණයට අදාළව තිබුණු අව්‍ය පද කියන කොටස ගැනයි. මම හිතනවා ඔබට මේ තුලින් යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. අපි නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.